මම තුෂාර වීරරත්න 43 සේනාංකයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සම්බන්ධීකාරක අද දවසේ 43 සේනාංකයේ තරුණාංශයේ විදිහට මේ අර්බුදය හමුවේ තරුණයින්ගේ අනාගතය කොයි ආකාරයටද කියන කාරණය ගැන තමයි මේ මාධ්‍ය සාකච්ඡාවේදී අපි අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ. මගෙත් එක්ක 43 සේනාංකයේ තරුණාංශයේ ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික් තරුණ සම්බන්ධීකාරකවරුන් සම්බන්ධ වෙනවා. මුලින්ම අද අපේ රටේ බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් දේශපාලන අර්බුදයක්, අනෙක් පැත්තෙන් ආර්ථික අර්බුදයක්. මේ අර්බුදය හමුවේ රට පුරාම විශේෂයෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසක් අරගලයක යෙදিলা ඉන්නවා මේ අර්බුදය විසඳා ගැනීම සඳහා. ඒ විසඳා ගැනීම සඳහා ඔවුන්ගේ මැදිහත් වීම විවිධාකාරයෙන් සිදු වෙනවා. අපි දකිනවා විශේෂයෙන්ම ගාල්බෝදරින් ආරම්භ කරපු ඒ අරගලයේ සහ රට පුරාම විශ්වවිද්‍යාල මට්ටමින්, ආයතන මට්ටමින්, විවිධ සංවිධාන මට්ටමින් තරුණ තරුණියෝ මේ අරගලයේ කොටස්කරුවන් වෙලා ඉන්නේ. මේ අරගලයේදී අපි දකිනවා විශේෂයෙන්ම අද වෙනකොට අරගලයේ යෙදෙන රට පුරාම ඉන්න තරුණ තරුණියන් විශාල පිරිසක් තමන්ට තියෙන දැනෙන දැවැන්ත පීඩනය මුදා හරින්න ඔවුන් පාවිච්චි කරනවා සමාජ මාධ්‍ය. ඒ පාවිච්චි කරද්දී අපි දකිනවා ඔවුන්ව මර්ධනය කරන්න ආණ්ඩුව විවිධ උත්සාහ ගන්නවා නීතිමය ක්‍රියාදාමයන් ඇතුළේ. අපිට මතකයි මුලින්ම අනුරුද්ධ බණ්ඩාර කියන තරුණ සමාජ ක්‍රියාකාරිකයා පළ කරපු පෝස්ටුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම නිසාම අති විශාල පිරිසක් මේ අරගලයත් එක්ක සම්බන්ධ වුණා. ඒ නිසා අපි ආණ්ඩුවට විශේෂයෙන් මතක් කරනවා මේ අරගලයේ කොටස්කරුවන් වෙලා ඉන්න තරුණ තරුණියන් මර්ධනය කරන්න උත්සාහ කළොත් අවසාන ප්‍රතිඵලය ඊටාම භයානක වෙනවා. ඒකට හේතුව තමයි ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට බාධා පමුණවද්දී සියලුම කොටස් තව තවත් එකතු වෙලා මේ අරගලය ශක්තිමත් කරනවා. ඒ වගේම තමයි මේ අරගලය සාමාන්‍ය ඔහේ පවත්වාගෙන යන අරගලයක් නෙවෙයි. ඒකට හේතුව තමයි අපි දකිනවා මේ කණ්ඩායම් වල නිර්මාණශීලී අදහස් විවිධ යෝජනා ඉදිරිපත් කරමින් ඔවුන් ඒ අරගලයේ යෙදিলা ඉන්න ආකාරය. ඒ නිසා ආණ්ඩුව පොලිසිය විශේෂයෙන් මතක තියාගන්න ඕන මර්ධනය කිරීමෙන් මේ තත්ත්වය පාලනය කරන්න බෑ. අද අවාසනාවන්ත තත්ත්වයක් අපි දකිනවා. ස්වාමීන් වහන්සේ නමක් බෞද්ධ දර්ශනය තුල තියෙන යම් කාරණයක් උපුටා දක්වමින් ධර්මදේශනයක් කරාම ඒක ප්‍රශ්න කරන්නත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරනවා නම් මේ අර්බුදය කොයි තත්ත්වයකට පත් වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද ඇත්තටම අපි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ ප්‍රශ්نين ගොඩ එන්න ඕන. ගොඩ ඒම සඳහා නිසි විසඳුම් අදාළ බලධාරීන් සිදු කරන්නේ නැත්නම් තරුණ තරුණියන් කල්පනා කරනවා ඒ වෙනුවෙන් අරගල කරන්න ඕනේ කියලා. එතකොට විවිධ උපක්‍රම සොයනවා, විවිධ ක්‍රමවේදයන් ඔස්සේ අරගල කරනවා. එතකොට මේ අරගල ප්‍රජාතන්ත්‍රවාදීව සිදු විය යුතුයි කියන එක අපි හැමෝම බලාපොරොත්තු වෙන කාරණයක්. සමහර අවස්ථාවල ඒවා ඒ සීමාව ඉක්මවා යනවා. ඒකත් අපි වැරදි දෙයක් සිදු වෙනවා නම් ඒක වැරදි කියන්නත් තරුණයින් විදිහට කිසි විටක පසුබට වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් අවස්ථාවල පහුගිය කාලේ අපි දැක්කා මේ අර්බුදය හමුවේ තරුණ තරුණියන් ක්‍රියා කරන ආකාරය තුල අනවශ්‍ය මර්ධනයක් නිසා තමයි මේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් යන්නේ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා Tamanට හිතට දැනෙන පීඩනය මුහුණු පොතේ සටහනක් තිබුවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ තරුණියක් පසුපස හඹා යාමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ විසඳන්න නම් ස්ථිරසාර විසඳුම් ඕන. ඒ වගේම තව පිරිසක් සමහර දේශපාලන නායකයෝ කියමින් ඉන්නවා ගෝටා ගෝ හෝම්, රනිල් ගෝ හෝම් මේ ඔක්කොටම යන්න කියලා ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ වෙලාවේ ජීවත් වීමේ ප්‍රශ්නයක් තියෙනවා. හෙට දවසේ බෙහෙත් නැතුව පුංචි දරුවෝ මැරෙන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නේ ගැන මේ අරගලයේ ඉන්න තරුණ තරුණියෝ මේ කාරණා දෙකම බොහොම පැහැදිලිව කියනවා. ඔවුන් කියනවා ඇත්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදය සඳහා කඩිනම් විසඳුම් සෙවීම බලධාරීන්ගේ යුතුයකමක් වගකීමක් වෙනවා. අනික් පැත්තෙන් දේශපාලන අර්බුදයකුත් තියෙනවා. ඒ දේශපාලන අර්බුදයේ මුහුණුවර දැකලා තමයි තරුණ තරුණියන් මේ අරගලයේ තීව්‍ර වෙන්නේ. හේතුව දේශපාලන අර්බුදය තුල ඔවුන් දකිනවා සමහර අවස්ථාවල විවිධ කූට උපක්‍රම හරහා යම් යම් කාරණා සිදු වෙනවා කියලා. විශේෂයෙන් අපි දැන් මේ වෙලාවේ සමාජයේ වැඩියෙන්ම කතා වෙන කාරණේ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මාධ්‍යයේ අපි දකිනවා යම් කණ්ඩායමක් ඒකට බාධා කරනවා. එතකොට තරුණ තරුණියන් උත්සාහ කරනවා 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැබැයි මේ පවතින තත්ත්වය ඇතුලේ යම් විසඳුමක් ගන්න පුළුවන්කමක් තියෙනවා.
ඉතින් ඒ නිසා ඒ කාරණේදී යම් පිරිසක් උත්සාහ කරනවා නම් ඒකට බාධා කරන්න, කඩාකප්පල් කරන්න. එතකොට තරුණ තරුණියන් මැදිහත් වෙලා ඒ වෙනුවෙන් අරගල කරනවා. ඒ අරගලයේදී උත්සාහ කරනවා නම් විවිධ උපක්‍රම පාවිච්චි කරලා ඒ අයව මර්ධනය කරන්න. ඒක කිසිසේත්ම මේ අරගලයට විසඳුමක් නෙවෙයි කියන එක අපි කියනවා. අද වෙනකොට අපි දකිනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඉතාම ප්‍රබල වෙලා තියෙනවා. මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයට වඩා වේගවත් වෙලා තියෙනවා. ඒ නිසා තරුණ තරුණියන් Tamanගේ අරගලයේ ප්‍රධාන මාධ්‍ය අනෙක් පාර්ශවයන්ට sannivedanaya කරන්න යොදා ගන්නවා සමාජ මාධ්‍ය. ඒ යොදා ගැනීමේදී ඒක අවහිර කරන්න උත්සාහ කරනවා නම් ඒ ක්‍රමවේදය වහාම නතර කරන්න කියලා අපි කියනවා. මොකද එහෙම වුණොත් වෙන දේ තමයි මීට වඩා Tamanට තියෙන පීඩනය පිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම තරුණයින් විදිහට ඉල්ලන්නේ හැමදාම අරගල කරන්න බෑ. අර්බුදයට විසඳුමක් අවශ්‍යයි. ඒ විසඳුම වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබා දෙනවා විවිධ මට්ටමින්. තරුණ නීතිඥවරු නීති ශාස්ත්‍රය තුළ ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. අපි දකිනවා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒගොල්ලන්ගේ ශාස්ත්‍රය තුලින් දායකත්වය ලබා දෙනවා මේකට. මේ හැමෝම එක ඉල්ලීමයි කරන්නේ මේ පවතින ආර්ථික අර්බුදය කඩිනමින් විසඳාගෙන දේශපාලන අර්බුදය ජයග්‍රහණය කරගෙන රටක් විදිහට අපිට ඉස්සරහට යන්න අවශ්‍ය වාතාවරණය සකස් කරලා දෙන්න කියලා. ඒ වාතාවරණය සකස් කරන්න යන ගමනේදී බාධා ඇති වෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල සිදු නොවිය යුත්තක්. ඒ නිසා අපි නැවත නැවත කියනවා තරුණ තරුණියන් ප්‍රජාතන්ත්‍රවාදීව කරන මේ අරගලයට බාධා පමුණවන්න එපා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල කරන යම් යම් බාධා කිරීම නතර කරලා ඔවුන්ගේ හඬට සවන් දීලා සාමූහිකව පොදු තීන්දුව තීරණවලට ඇවිල්ලා මේ ප්‍රශ්نين ගොඩ එන්න විසඳුමකට ප්‍රවේශයක් ලබා ගන්න කියන එක තමයි බලධාරීන්ගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ. මම 43 සේනාංකයේ ගම්පහ දිස්ත්‍රික් තරුණාංශයේ සංවිධායක විදියට කටයුතු කරන ඉසුරුද්දීප. අපි අද මුලින්ම කතා කරන්න ගත්තොත් එimhe අපි තරුණයන් විදියට මේ රටේ ජීවත් වෙනකොට අපිට මූලික අවශ්‍යතා තියෙනවා. ඉතින් අවශ්‍යතාවත් සම්පූර්ණ කරගන්න බැරි රටක තරුණයන් විදියට ජීවත් වෙන එක ගැන හැම කෙනෙක්ම කල්පනා කරලා බලනවා. ඉතින් එහෙම ගත්තොත් පාස්පෝර්ට් පෝලිං අපි දැකලා තියෙනවා මේ දවස් ටිකේ ආයෙ වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙන හේතුව තමයි මේ රටේ නිර්මාණය වෙලා තියෙන අර්බුදයට කිසිම වෙලාවක විසඳුම් සොයනා වෙනුවට තරුණයන්ව මර්ධනය කරන්න පෙළඹෙච්ච රජයක් හින්දා ඒ තරුණයන්ගේ තියෙන බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ හැකි මට්ටමින් මේ රටින් පිටත් වෙලා යන්න කටයුතු කරනවා. ඉතින් අපි එහෙම ගත්තොත් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ඒ වගේ දේවල් හොඳටම ලොකු ඉහළ මට්ටමක තිබ්බ රටක් විදියට දැන් අපි පත් වෙලා තියෙන තත්ත්වෙත් එක්ක ගත්තොත් ඒ තරුණයන්ට බලාපොරොත්තුවක් කියන එක ඉතිරි වෙලා නැහැ. ඒකයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ අර්බුදය මේ අර්බුදය කෙටිකාලීන අර්බුදයක්, මේ නිර්මාණය වෙච්ච අර්බුදය. ඉතින් ඒක අවුරුදු 74ක සාපයක් 225 මෙපා වගේ වචන පාවිච්චි කරලා ආණ්ඩුවේ කැම්පේන් එකකින් හරි ඒගොල්ලෝ ඒක යූස් කරලා ලිස්සලා යන්න හදනවා නම් ඒකට අහුවෙන්න එපා කියලා මේ රටේ හැම කෙනෙක්ගෙම අපි ඉල්ලන්න කැමතියි. මොකද අවුරුදු 74ක සාපයක් කියලා කිව්වොත් අවුරුදු ඒ අයට මම මතක් කරලා දෙනවා අවුරුදු 2-3කට කලින් නිදහසේ කාලා බීලා කැමති වෙලාවක ගමනක් යන්න අවශ්‍ය නම් කැමති වෙලාවක පෙට්‍රල් ෂෙඩ් එකකින් පෙට්‍රල් ගහගෙන ඕගොල්ලෝ කොහෙවත් ගිහිල්ලා නැද්ද? කැමති තැනකින් කැමති ආහාරයක් අරගෙන රස බලන්න හැකියාවක් තිබිලා නැද්ද? ඉතින් නමුත් මේ අවුරුදු කිහිපය ගත වෙච්ච අවුරුදු කිහිපය ඇතුළතදී මේ තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස් වුණා. මේ පහුගිය මාස කිහිපය ඇතුළත ඒක තවත් උග්‍ර වුණා. ඉතින් ඒවට විසඳුම් හොයනවා වෙනුවට රජය දැන් පෙළඹිලා තියෙනවා තරුණයන්ව මර්ධනය කරන්න. තරුණයන් අදහස් දක්වන තරුණයෝ එහෙම නැත්නම් අදහස් දක්වන වැඩිහිටියෝ හරි ඒ හැම කෙනෙක්ම මර්ධනය කරන්න. ඉතින් ඒ කියන්නේ රජයට පුළුවන් නම් මේ අර්බුදයට විසඳුමක් හොයන්න ඒකට තියෙන සම්පත් යොදවන්නලා තියෙන්නේ ඒගොල්ලෝ මේ අර්බුදය වෙනුවෙන් සටන් වදින තරුණයන්ව මර්ධනය කරන්න. ඉතින් අපි කියනවා ඒ වගේ දේවල් වලට යන්න එපා. මොකද රජයක් විදිහට ඒක නෙමෙයි ඒගොල්ලන්ගේ කාර්යභාරය. ඊට අමතරව තරුණයාටත් මේ අර්බුදය ඇතුළත කාර්යභාරයක් තියෙනවා. මේකේ අරගල පටන් ගත්තා, අරගල කරා හැම කෙනෙක්ම ඒ වගේම තමයි අරගලයෙන් පස්සේ මේ ගෝට ගෝ හෝම් කියන පාටෙන් පස්සේ ඒ ඉතුරු කෑල්ල කවුරුත් කතා කරන්නේ නැහැ තාම හරියට. ඉතින් ඒකට විසඳුම් සොයන්න තිරසාර වැඩපිළිවෙලක් 43 සේනාංක විදියට අපි ප්‍රකාශයටපත් කරලා ගොඩේමු ගොඩනගමු කියන ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ එලි දක්වලා තියෙනවා. ඒක අපි ස්ථාන කිහිපයකදීම
සාමාන්‍ය ජනතාවට බෙදා දීලා තියෙනවා ආණ්ඩුවයට හැම කෙනෙක්ටම බෙදා දීලා තියෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ඉතින් අපි ඉල්ලන්නේ හැම කෙනෙක්ගෙම මේ වෙලාවේ අපි මේ වගේ තිරසාර වැඩපිළිවෙලක් යටතේ මේ අර්බුදයෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන්න ඕනේ. එහෙම නැතුව අරගල කරන එක හොඳයි. අනිවාර්යයෙන්ම අරගලයක් වෙන්න ඕනේ. ඒ අරගලය නරකක් කියලා කියන්න බෑ. මොකද රටේ ප්‍රශ්නයක් නැත්තම් කවුරුත් පාරකට එන්නේ නැහැ. රටේ ප්‍රශ්නයක් නැති රටක තමුන්ගේ වැඩක් කරගෙන පාඩුවේ හිටපු මිනිස්සු මේ රටේ හිටියා. ඉතින් මේ මිනිස්සුන්ට වෙලාවට කන්න ළමයින්ට කෑම උයලා දෙන්න ගෑස් එක නැති වෙනකොට වෙලාවට වැඩට යන්න තෙල් නැති වෙලා දවස් දෙක තුන නිවාඩු දාලා තෙල් පොලිමක ඉන්න වෙනවා නම් මේ මිනිස්සුන්ට ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක මේ මිනිස්සු කියන්න පාරට එන එක කිසිම වැරද්දක් විදියට දකින්නේ නැහැ. ඉතින් ඒකට රජයක් විදියට වෙන්න ඕනේ ඒකෙන් විසඳුම් හොයනවා. ඇරෙන්න දැන් මේ රජයෙන් කරන්නේ අනිවාර්යයෙන්ම ඉතින් මර්ධනයක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක නැවැත්වීමට කටයුතු කළ යුතුයි. සහ අපිට මේ ඇතිලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් අලබතල අපි ගෙවල් වල හිටවගෙන කමු. එතකොට වාහනයක් පාවිච්චි කරනවා වෙනුවට අපි ගිහිල්ලා ෆුඩ් බයික් එකක් වැදගෙන යන් කියන ඒවා මේ අර්බුදයට පැලැස්තර විදියට තමයි අපි දකින්නේ. ඉතින් එහෙම දෙයක් කරගෙන දීර්ඝකාලීන වැඩපිළිවෙලකට ගිහිල්ලා අපේ මේ රට නැවත තිබ්බ තත්ත්වයටවත් ගේන්න බැරි වෙයි. ඒකින්ද මේ පැලැස්තර විසඳුම් වෙනුවට අලුත් ව්‍යාපෘති රටට අලුතෙන් ඩොලර් ගේන්න පුළුවන් ව්‍යාපෘති ඒ දේවල් හොයලා බලලා වැඩක් කරන්න පුළුවන් කට්ටියකට. ඒ කියන්නේ තමුන්ට වැඩක් බැර නම් අඩුම ගානේ මේ වෙලාවේ ඒ පාලකයෝ වැඩක් කරන්න පුළුවන් කට්ටියකට මේක ඉඩ දීලා පැත්තකට වෙනවා නම් ලොකු දෙයක්. ඒක තමයි අපිට ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. මම මාධව පල්ලේවත්ත මහනුවර දිස්ත්‍රික් 73 සේනාංකයේ තරුණාංශයේ සම්බන්ධීකාරක විදියට කටයුතු කරනවා. ඇතරම අපි මේ වෙනකොට දැඩි ආර්ථික අර්බුදයක ඉන්න රටක්. ඒ ආර්ථික අර්බුදයට හේතු හොය ඉන්න ගියොත් අපිට සෑහෙන කාලයක් හේතු හොයනවා මිසක මේ අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගයක් අපිට පේන්නේ නැහැ. මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වෙනකොට තරුණයන් විසින් මූලිකත්වයේ ගත්ත අරගලයක් ක්‍රියාත්මක වෙනවා. මේ අරගලය මේ වෙනකොට දවස් 50කුත් පහු කරලා තියෙනවා. ඉතින් මේ අර්බුදයේ අරගලය තුලින් මේ වෙනකොට යම් සාර්ථක නොවුනත් යම් සාධනීය දේවල් මේ වෙනකොට රටට අත් කරලා දීලා තියෙනවා. නමුත් මේ ඒ තුලින් විතරක් ප්‍රමාණවත් නැහැ. අපි මේ පාලකයන්ගෙන් ඉල්ලුවා මේ ඇත්තටම දැනට අවුරුදු 2කට පමණ ඉහතදී මේ තරම් අසීරු තත්ත්වයක අපේ රටේ කවුරුත් හිටියේ නැහැ. ඒක වැඩිහිටියෝ හෝ කිසිම කොටසක් මේ තරම් පීඩාවටපත් වුණේ නැහැ. නමුත් මේ වර්තමාන රජය බලයටපත් වුණ රජය අරගෙන ගිය අසාර්ථක සහ අතාර්කික වැඩපිළිවෙල නිසා මේ තත්ත්වයට රට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒකෙන් වැඩිපුරම පීඩාවටපත් වෙලා ඉන්නේ මේ රටේ තාරුණ්‍යය. ඉතින් මේ තාරුණ්‍ය ඇත්තටම සෑහෙන සිහින ප්‍රමාණයක් තියාගෙන තමයි මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන හිටියේ. නමුත් ඒ තියාගෙන හිටපු අවම බලාපොරොත්තුවක්වත් මේ වෙනකොට ඉෂ්ට කරන්න බැරි මට්ටමට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ වගේම රට දැඩි ආර්ථිකමය අර්බුදයකට පත් කරලා තියෙනවා. ඉතින් මේ අර්බුදයෙන් ගොඩේමට තමයි අපි දැන් විසඳුම් හොයන්න ඕනි. අපිට ඊළඟ අපේ වැඩපිළිවෙල තියෙන්නේ ඒ වෙනුවෙන්. ඒ වෙනුවෙන් රටේ සියලුම දෙනාට වගකීමක් තියෙනවා. මොකද මේ මෝඩ පාලකයෝ ටිකක් විනාශ කරපු රට ගොඩනැගී ගැනීමේ වැඩපිළිවෙල තියෙන්නේ බුද්ධිමත් ප්‍රවේශයක් සහ ප්‍රායෝගික ප්‍රවේශයක්. ඒතරම 43 වෙනි සේනාංකයේ විදිහට ඒ වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම අපිට ඒක පිළිබඳව දක්වන්න පුළුවන් දායකත්වයේ කොයි වගේද කියන එක තමයි ඒක අපි සංවිධානයකට කොටු වෙලා නෙවෙයි සමස්ත රටේ මහජනතාව වෙනුවෙන්ම කොයි වගේ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් දායකත්වයක් දක්වන්න පුළුවන් කියන එක සහ ඒ වෙනුවෙන් තාරුණ්‍යයට කරන්න පුළුවන් වැඩපිළිවෙල මොකක්ද කියන එක තමයි අපි විශේෂයෙන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනි මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. මෙන්න මේ විශ්වාසය ඇතුව අපි වැඩ කටයුතු කරමු. මේ තාරුණ්‍යයට මම විශේෂයෙන්ම ඉල්ලනවා අපි මේ අර්බුදය තුල බොහොම පසුගාමී හිතුවිල්ලකින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙනවට වඩා අපිට මේ ඒක අපිට හෙට මේ අර්බුදයෙන් ගොඩ එන්න බැරි වෙයි. නමුත් යම් කාලයක් තුල අපිට ගොඩ එන්න පුළුවන් වෙයි. අපි ඒක නිවැරදි විදිහට ඒ නිසි කලමනාකාරීත්වයකින් යුතුව මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නොත්. ඉතින් ඒ දේ අපිට කරන්න මේ රටේ තාරුණ්‍ය විදිහට අපිට කරන්න පුළුවන්. විශේෂයෙන්ම උගත් බුද්ධිමත් තරුණ පරපුරට මේ වෙලාවේ තමන්ගේ දායකත්වය
හරි විදියට දක්වන්න පුළුවන් මේ රට ගොඩනැගීම වෙනුවෙන්. ඒ වගේම මේ රටේ තරුණ ශ්‍රම බලකායට ඇත්තරම ලොකු පීඩාවකින් තමයි මේ වෙනකොට මේ රටේ ජීවත් වෙන්නේ. ඉතින් මේ පීඩාවෙන් ගොඩ එන්න ඔවුන් සෑහෙන වෙහෙසක් ගන්නවා. මේ රටේ ඇත්තටම මම කලින් කිව්වා වගේ මේ ආර්ථික පීඩාව හමුවේ දැඩිසේ බලාපොරොත්තු සුන් වෙලා ඉන්නේ රටේ තාරුණ්‍ය. ඒක ඇවිල්ලා බොහොම පුංචි තැනකින් පටන් තමන්ව ව්‍යාපාරයක් කරගෙන තමන්ගේ ජීවිකාව කරගෙන ගිය පුද්ගලයාගේ සිට මහා පරිමාණ ව්‍යවසායකයා දක්වාම මේ වෙනකොට තමන්ගේ බලාපොරොත්තු ටිකෙන් ටික අත්හැරගෙන ඉන්නවා. නමුත් අපිට පුළුවන් මේ තත්ත්වයන් අවබෝධ කරගෙන මේ අර්බුදයෙන් ගොඩ එන්න. ඒ වෙනුවෙන් තියෙන බලාපොරොත්තු අතහැර ගන්න එපා. ඇතරම අපි හිතනවා මේ ප්‍රශ්نين ගොඩ එන්න අපිට විදේශගත වීම විතරක් තියෙන්නේ කියලා. ඇතරම මම කියන්නේ ඒ තැනට වැටෙන්න අවශ්‍ය නැහැ. විදේශගත වීම තමන්න කරගන්න පුළුවන් හොඳ විදිහට කරගන්න එක වඩාත් සාර්ථකයි. නමුත් ඒ තුල මිනිස්සු මේ වෙනකොටත් සෑහෙන ආකාරයේ විවිධ වංචාවලට අසු වෙලා තියෙනවා. මොකද අපි දන්නවා අතීතයේ ඉඳලම මේ වගේ අවස්ථාවක් හම්බුනාම බොහෝ වංචාකාරීන් මේ වගේ අවස්ථාවන් ගන්න හදනවා. ඒ නිසා හැබැයි අපි කොහොම හරි මේ ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන් කියන විශ්වාසයෙන් හරි විදිහට මේ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගත්තොත් එහෙම අපිට මේ මොකද විදේශගත වෙන්නේ මේ රටේ තියෙන වටිනාම ශ්‍රම බලකාය. ඉතින් ඒකත් මේ අර්බුදයෙන් ගොඩ එන්න ඒවත් නැති වුණොත් එහෙම මේ රට මීටත් වඩා විනාශයකට යයි. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් මේ රටේ මේ ප්‍රශ්න මේ අර්බුදයත් එක්ක අපි ඉමු ඉඳලා කෙටි කාලීනව දීර්ඝ කාලීන විසඳුම් වලට අපි බලාපොරොත්තු ඇතිව බොහොම අවබෝධයෙන් ඉදිරියට යමු කියන ඉල්ලීමත් මම මේ රටේ තාරුණ්‍යයෙන් ඉල්ලනවා. ඒ වගේම මම මේ රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ අරගලය ඇවිල්ලා මිනිස්සු තමන්ට තියෙන පීඩාව වෙනුවෙන් මේ ඉදිරියට ආපු අරගලයක්. මේ ජනතාවගේ අරගලයක්. ජනතාවගේ අර්බුදයේ ජනතාවගේ තියෙන පීඩාව ඉදිරිපත් කරන්න ඇවිල්ලා තියෙන විශේෂයෙන්ම සමාජ ක්‍රියාකාරීන් ඒ වගේම මාධ්‍ය වල මේ කටයුතු කරන පුද්ගලයන් මේ වෙනකොට මර්ධනය කරන්න උත්සාහ කරනවා. මේ ඒ අරගලය තුල ඉන්න ක්‍රියාකාරී පුද්ගලයන් මර්ධනය තුලින් මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලනවා මේ අරගලයේ තුලින් මේ රජය කරන්න ඕනේ මේ තියෙන ආර්ථික අර්බුදේ මර්ධනය කරලා මිනිසුන්ට සැනසුම්දායක හෙටක් හදන එක මිසක අරගලයේ ඉන්න ක්‍රියාකාරී පුද්ගලයින්ව මර්ධනය කරන්න උත්සාහ කිරීම නෙවෙයි. ඒක නවත්තන්න කියනවා. ඒ වගේම මම මේ රටේ තාරුණ්‍යයෙන් නැවතත් ඉල්ලනවා අපි පුළුවන් තරම් මේ ප්‍රශ්නෙත් එක්ක නීතිගරුක විදිහට මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු. බොහොම විනයවත් විදිහට අපි මේ ප්‍රශ්න වලට මුහුණ දෙමු. එහෙම නැති වුණොත් මේකේ අවාසිය වෙන්නේ මේ රටේ අනාගතයට සහ අපිට. ඉතින් මේ මම නැවත වරක් ඉල්ලනවා අපි බොහොම යුක්තිගරුකව නීතිගරුකව මේ අරගලය ක්‍රියාත්මක කරමු. අර්බුදයෙන් ගොඩ එන්නට බලාපොරොත්තු සහිතව වැඩ කටයුතු කරමු. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දායකත්වය අපි 43 වෙනි සේනාංකය විදිහට අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒකේ තරුණාංශයේ විදිහට අපි ලෑස්ති මේ රටේ තාරුණ්‍යයට බලාපොරොත්තු සහිත අනාගතයක් උදා කරන්නට නායකත්වය දෙන්න. ඒ සඳහා වග වෙන්න. විශේෂයෙන්ම මම අවධාරණයම කියන අපි මේ වෙනුවෙන් වගවීමක් සහිත නායකත්වයක් අපිට තියෙනවා. මොකද මේ අතීතයේ තිබුණ දේශපාලකයන්ගේ පොරොන්දු විතරයි තිබුණේ. ඒ වගේ වගවීම කියන කාරණාව බොහෝ විට අඩු වෙලා තිබුණා. අපි වගකීම් සහගත සහ වගවීමෙන් යුක්තව කරන නායකත්වයක් ලබා දීමට අපි සූදානම්. ඉතින් ඒ වෙනුවෙන් අපි රටේ තාරුණ්‍යයට නැවතත් බලාපොරොත්තු සහිතව අපි මේ අර්බුදයෙන් ගොඩ එන්නට උත්සාහ කරමු. ඒ වෙනුවෙන් අපේ දායකත්වය ලබා දෙමු. ඒ වෙනුවෙන් නායකත්වය දෙන්නට අපි සූදානම්. බොහොම ස්තුතියි.